නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්මදේශනාව සඳහා දායකත්වය අනුග්‍රහය දරනු ලබන්නේ 2021 සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා හදිසි අනතුරක් හේතුවෙන් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් තිමිර මාලිංග ජයතිලක සොහොයුරාට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනා 2021 සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ සේවය කරපු විද්‍යුත් කන්තු රේඛන ශිල්පී පින්වත් තිමිර මාලිංග ජයතිලක ඒ පින්වත් මහත්මයා මිය පරලෝ යන්ට යෙදුණා. එතුමාගේ පරලෝ ජීවිතයට පින්පෙත් අනුමෝදනා පිණිසයි පවුලේ සියලු දෙනාත් බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාත් අද දවසේ මේ උතුම් වූ ධර්ම දානය සිද්ධ කරන්න ඕන කියලා කල්පනා කළේ. පින්වතුනි, ජීවිතයක් කරා මරණය පැමිණීම කියන එක මේ ලෝකේ හැම දෙනාට පොදු දෙයක්. මේ ලෝකේ යම්තාක් සත්වයෝ ඉපිද සිටිනවාද, ඒ සත්වයන්ට උපතත් එක්කම උරුම වෙච්ච දේ මරණය. කොයියම් හෝ කාල වකවානුවක, කොයියම් හෝ විදිහකින්, කොයියම් හෝ වයසකදී මරණය කියන එක පැමිණෙනවාමයි. මරණය පැමිණීම සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක්, මරණය පැමිණීම සම්බන්ධයෙන් අපට කල්ැතුව දැනගන්ට නිමිත්තක් එබඳු දෙයක් ඇත්තේ නැත. අපි ජීවිතය ගත කරමින් සිටියදී කොයියම් හෝ නිමේෂයක අපි හැම දෙනා කරා මරණයේ කැඳවීම පැමිණෙන්නේය. ඒ මරණයේ කැඳවීම එනකොට පින්වතුනේ අපි කොයි කාටත් යන්නට සිද්ධ වෙනවාමයි. එක එක්කෙනා උරුම කරගෙන පැමිණි ආයු ප්‍රමාණයට අනුරූපව ඒ කෙනාට මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙනවා. කොයිතරම් සත්‍යයක්ද බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණේ. ඒ කිව්වේ ජීවිතයත් එක්කම මරණය පැමිණෙනවා කියන කරුණ. නිතර සිහි කළ යුතු කරුණු අතරට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු දෙයක්. මරණ ධම්මුම්හි, මමද මැරෙන්නේය. මරණං අනතීතෝ, මරණයට පත්වෙන ස්වභාවයෙන් මා නිදහස් නැත. නිතර හිතන්න කිව්වා. පින්වතුනි, මරණය කියන එකේ මහා වැදගත්කමක් නැහැ. මොකද හැම දිනාට පොදුවේ මුහුණ දෙන්න සිද්ධ වෙන එකක් මරණය. ජීවිතයක් යම් මොහොතක ලබනවාද, ලැබූ ජීවිතයට අනිවාර්යෙන් උරුම දෙයක් මරණය.
මරණය නම් වූ දෙයින් මේ ජීවිතේ මේ නිවස්නය අපට අහිමි වෙලා යනවා. අපි මිනිස්සෙක් වෙලා උපදිනකොට ඒ මනුස්ස ජීවිතය තුළ ගත කරන්න ලැබිච්ච අවකාශය අපේ මරණ නිමේෂයත් එක්ක අහිමි වෙලා යනවා. ඒ නිසා මේකේ වැදගත්ම දේ මරණය තෙක් අපි ජීවත් වෙන්නේ කොහොමද කියන එක. කවුරුත් කල්ැතුව සූදානම් වෙලා ලක ලැහැස්ති වෙලා කල්ැතුව කතා බහ කරලා මං මරණය කරා යනවා කියලා යන්නේ. මේ ඉන්නවා මේ මිය පරලෝ යනවා. බලාපොරොත්තු නොවන මොහොතකම මරණය කියන එක පැමිණෙනවා. මොන යම් හෝ විදිහකින් වෙන්න පුළුවන්. ඒ මොන යම් හෝ විදිහකින් තමන්ගේ ජීවිතේ කරාද මරණය පැමිණෙමින් තිබෙන්නේය කියලා අපි සිහි කරගන්න ඕන. ඒ සිහි කරගෙන පින්වතුනේ මරණය කොයි මොහොතක පැමිණියත් ඒ මරණය වෙනුවෙන් අපි අපේ ජීවිත කතාව ලස්සනට හදා ගන්න ඕන. ඒකට බොහොම වටින කරුණු ටිකක් අද ධර්ම දේශනාවෙන් පින්වතුන්ලාට ශ්‍රවණය කරන්න ලැබෙනවා. එක් ජාතක කතාවක් ඇසුරු කරගන්නවා අපි මේ ධර්ම කතාවට. ධම්මපදයේ සඳහන් වෙන උතුම් ගාථා රත්නයක් වදාරන්ට බුදුරජාණන් වහන්සේ එක ජාතක කතාවක් පසුබිම් කරගත්තා. ඒ ජාතක කතාව තමයි තුන්ඩිල ජාතකය. තුන්ඩිල කියලා කියන්නේ ඌරෙක්. අපේ මහා බෝධිසත්වයෝ සංසාර ගමනේ ඉපදිමින් එද්දි පින්වතුනේ ඌරු යෝනියේ උපන්නා. ඌරු යෝනියේ උපන්න බෝධිසත්වයන් වහන්සේට කිව්වා තුන්ඩිල. මේ බෝධිසත්වයන් වහන්සේට තවත් මල්ලි කෙනෙක් හිටියා. ඒ මල්ලිට කිව්වා චූල තුන්ඩිල. චූල තුන්ඩිලත් මහා තුන්ඩිලත් කියන මේ ඌරන් දෙදෙනා එක අම්මා කෙනෙක් ළඟ හැදී වැඩුණා. දැන් චූල තුන්ඩිලත් මහා තුන්ඩිලත් සාමාන්‍යයෙන් හොඳට පෝෂණය වෙච්චි ඌරෝ දෙන්නෙක් බවට පත් වෙලා ඉද්දි පෝය දවසක බේබද්දෝ 30 දෙනෙක් පැමිණිලා මේ ඌරන්ව මිලදී ගන්නට සැරසුණා. මේ මිලදී ගන්නේ කුමකටද? මසට. මේ අය මත්පැන් පාවිච්චි කරන්න මස් වෙනුවෙන් ඌරෙක් බලාපොරොත්තු වුණා. එතකොට අර අම්මා මේ ඌරන් දෙදෙනාගෙන් පොඩි ඌරාව විකුණන්න කල්පනා කළා. ඒ කිව්වේ කවුද? චූල තුන්ඩිල. චූල තුන්ඩිලට ඇහෙනවා දැන්. මේ ඌරෝ දෙන්නාටම ඇහෙනවා. අපිව මසට තීරණය කරලා මගේ අයියන්ඩී වන තුන්ඩිලයන් ඉතුරු වෙද්දි මාව තමයි මරණයට අරගෙන යන්නේ. මරණයේ කැඳවීම මා කරා පැමිණිලා. බලන පිංගුතුනේ ওই මසට මරන්න ඉන්න සත්තුන්ට මරණයේ කැඳවීම බොහෝ වෙලාවට ගේන්නේ තව මිනිස්සෙක්. මට අහවල් සතා වුණ. මට අසවල් සතා වුණ කියලා මරණයේ කැඳවීම කරනවා. එතකොට ඒ සතා කරා මරණය පැමිණෙනවා. ජීවිතේ දාලා යන්න සිද්ධ වෙනවා. ඇඟේ වහන මදුරුවාගේ මරණය තීරණය කරන්නේ ගොඩක් වෙලාවට ගෙදරක ඉන්න මිනිස්සෙක්. ගේ ඇතුළට එන මේ කැරපොත්තාගේ මරණය තීරණය කරන්නේ ඒ ගෙදර ඉන්න මිනිස්සෙක්. ওই වගේමයි අපේ මරණයේ තීරණයත් යම් මොහොතක එනවා. මරණයේ කැඳවීම එනකොට කාටවත් පින්වතුනි ප්‍රතික්ෂේප කරලා මග හරින්න පුළුවන් කමක් නැහැ. අනේ මට බෑ එන්න කියලා මග හරින්න බෑ. මරණයේ කැඳවීම චූල තුන්ඩිල කලා එනකොට චූල තුන්ඩිල වෙවුලන්න ගත්තා. බීතියටපත් වුණා. අයියෝ මං තව මොහොතකින් මැරෙනවා නේද කියලා බලවත් වූ දුකක් බීතියක් චූල තුන්ඩිලගේ හිතේ හටගත්තා. එතකොට මහා තුන්ඩිල ළඟ ඉන්නවා. මහා තුන්ඩිල කියනවා මල්ලි බය වෙන්න එපා. මරණ ඉස්සරහා උඹ බය ගන්නට කාරි නෑ. මොකද මල්ලි උපන් සත්තු වන අපිට මරණය නොපැමිණී තියෙන්නේ. අපි මැරෙනවා. ඒ නිසා මල්ලි මේ අවවාදේ හිතට ගනින්. ඔගහ රහදං අකද්දමං සබ්බං සේද මලං පවාහය
ගන්හාහි නවං විලේපනං යස්ස ගන්ධෝන කදාචි චිජ්ජති. මේ තුණ්ඩිල කියන මේ වැඩිමහල් ඌරා එහෙම නැත්නම් බෝධිසත්වයෝ චූල තුණ්ඩිලට මේ අවවාද කරනවා පින්වතුනි. ඒ කාලවකවානුව වෙනකොට ඒ කියන්නේ මේ තුණ්ඩිල ජාතකයේ පසුබිම් කාලවකවානුව වෙනකොට බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රජකම් කළා. මිනිසයන්ට දීර්ඝ ආයුෂ තිබුණා. ඒ කාලේ සත්තුන්ට මිනිස් බසින් කතා කරන්න හැකියාව තිබුණා. සත්තු කතා කරන දේ මිනිසුන්ට තේරෙනවා. මිනිසුන්ගේ කතාබස් සතුන්ට තේරෙනවා. දැන් අද කාලවකවානුව වෙනකොට මේ අපි ජීවත් වෙන පසුබිම වෙද්දි අපි කතා කරන ඒවා සමහරවිට සතුන්ට තේරෙනවා වෙන්නත් පුළුවන් නොතේරෙනවා වෙන්නත් පුළුවන්. නමුත් අපිට සත්තු කතා කරන එක තේරෙන්නේ මේ යුගයන් වල වෙනස්කම්. පින්වතුනි ලෝකයේ කියන එක හැම කල්හි එකම විදිහට තියෙන්නේ. මේ සිදුවීම වෙන කාලේ සතුන්ටත් පුළුවන්කම තිබුණා මිනිස් බසකින් කතා කරන්න. මිනිසුන්ට තේරෙන විදිහට ඒ සත්තුන්ට කතා කරන්න පුළුවන්. අර බේබද්දෝ මේ මත්පැන් බීපු අයත් මේ කතාව අහගෙන ඉන්නවා. වැඩිමහල් ඌරා තමන්ගේ බාල සහෝදරයාට කියන කතාව මොකද්ද කිව්වේ? මඩ නොමැති විලට බසින් මල්ලියේ දහඩිය කුණු සෝදාපන් මල්ලියේ නව විලවුන් ගත ගල්වන් මල්ලියේ ඒ සුවඳ විලවුන් ගත තවරා ගත් විට නුඹ කවදාවත් මෙලෙස වෙනසී යන්නේ නැහැ. ඕක තමයි කියපු අවවාදේ. ඒ අවවාදය ඇහෙනකොට කාරුණික බසකින් තමන්ගේ සහෝදරයා නෙමේක කියන්නේ. අර චූල තුණ්ඩිලයන්ගේ බය නැතුව ගියා. බය නැතුව ගිහිල්ලා නමුත් ප්‍රශ්නයක් අටගත්තා. චූල තුණ්ඩිල මහා තුණ්ඩිලයන්ගෙන් අහනවා කතමෝ රහදෝ අකද්දමෝ මඩක් නොමැති විලය කියා කියන්නේ කුමකටද? කිංසු සේද මලන්ති උච්චති කුණුහා දහඩිය කියලා කියන්නේ මොන වගේ දෙයකටද? කත මංච නවං විලේපනං අලුතින් ගල්වන විලවුන් කියලා කියන්නේ කුමක්ද? යස්ස ගන්ධෝන කදාචි චිච්චති කිසිදා නොනැසෙන සුවඳ කියලා කියන්නේ කුමකටද? ආන් හිමෙව්වා. දැන් මේ මහා තුණ්ඩිලගෙන් චූල තුණ්ඩිල පෙරලා ප්‍රශ්න කළා. එතකොට බෝධිසත්ව ඒ තුණ්ඩිල කියන ඌරා මේන මෙහෙම උත්තරයක් දෙනවා. ධම්මෝ රහදෝ අකද්දමෝ පාපං සේද මලන්ති උච්චති සීලංච නවං විලේපනං තස්ස ගන්ධෝන කදාචි චිජ්ජති. සිල් සමාධි නුවණ ඇතුළු උත්තම ගුණදම් සැබෑ විලයි කිසිම මඩක් නොතිබෙන. මඩ නැති විල කියලා කිව්වේ මොනවද? සීලය, සමාධිය, ප්‍රඥාව කියන මේ උත්තම ගුණධර්ම. මේවාට තමයි මඩ නැති විල කියලා කිව්වේ. මඩ නැති විලට බැහැපන් කියලා අදහස් කළේ මොකද්ද? සිල්වත් වීම උතුම්. සිත එකඟ කර ගැනීම සමාධිය උතුම්. ජීවිතය ගැන නුවණින් වටහා ගැනීම ප්‍රඥාව උතුම්. ජීවිතය ගැන නුවණින් තේරුම් අරගෙන වඩනා ලද මෛත්‍රී කරුණා ආදී ගුණධර්මය උතුම්. සිත කය වදනින් කරන හැම පවක්ම කුණුහා දහඩිය ලෙස සැලකුව මන. කුණු දහඩිය කියලා කියන්නේ මොනවද මේ ජීවිතේ? සිත කය වචනය කියන තුන්දොරින් පව් කරනවා නම් ඒක තමයි කුණ. ඒක තමයි දහඩිය. ඒක තමයි ගන්ධස්තරය. අවවාදේ මොකද්ද? දහඩිය කුණු සෝදා පම්මල්ලියේ. සිත කය වචනයෙන් කරන වැරදි අකුසල් පාප කර්ම අත්හරින්න කියන එකයි මේ කිව්වේ. ඒ දේවල් කරගන්න එපා. සිතින් අකුසල් කරන්න එපා. කයින් අකුසල් කරන්න එපා.
වචනින් අකුසල් කරන්න එපා. සිතකය වචනේ වැරදි විදිහට පරිහරණය කරන්න එපා. මේ ජීවත් වෙන කාල වකවානුවේ මේ විදිහට ජීවත් වෙන්න කියලයි මේ අවවාදේ. බලන්න බෝධිසත්වයන්ගේ නුවණ. ඌරු යෝනියේ ඉපදිලා ඉද්දී බෝධිසත්වයෝ මේ අර්ථ ගලපන්නේ. ඊට පස්සේ බෝධිසත්වයෝ කිව්වේ මොකද්ද? පන්සිල් අටසිල් හා උතුම් සීලයත් අලුතින් ඇඟ ගැල්විය යුතු සුවඳ විලවුණයි. අලුතෙන් ඇඟේ තවරා ගන්න කිව්වා සුවඳ විලේපන. නව විලවුන් ගත ගල්වන් මල්ලි. මොනවද ඒ සුවඳ විලේපන? සීලය. පන්සිල් රකින්නවා නම් ඒක තමයි සුවඳ විලේපනේ. අටසිල් රකින්නවා නම් ඒක තමයි සුවඳ විලේපනේ. තමන්ගේ ජීවිතයට ලස්සන ගුණධර්ම එකතු කර ගැනීම. තවරාගත යුත්තේ මොනවද පින්වතුනි? ගුණධර්ම. මම නම් ප්‍රාණඝාතය නොකරන්නෙමි. මම නම් ප්‍රාණීන්ට හිංසා නොකරන්නෙමි. අන්න තවරාගත යුතු දේ. මම අනුන්ගේ දේවල් හොරකම් නොකරන්නෙමි. තවරාගත යුතු දේ. මම සල්ලාලෙක් නොවන්නෙමි. මම වැරදි කාම සේවනයෙන් වැළකුණු උතුම් ජීවිතයක්, පිරිසුදු ජීවිතයක් ගත කරමි. තවරාගත යුත්තේ ඒ විලේපනයයි. මම පිරිසිදු බඹසරක් සුරකින්නෙමි. තවරාගත යුත්තේ ඒ විලේපනයයි. මම බොරු නොකියන්නෙමි. තවරාගත යුත්තේ ඒ විලේපනයයි. මම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්නෙමි. තවරාගත යුත්තේ ඒ විලේපනයයි. ආන් එහෙම විලේපනේ තවරගන්න කිව්වා. විලේපනේ කියලා කිව්වේ කුමකටද? සීලයට. සිල් සුගන්ධ තවරාගත් විට එයා යහපත කිසිදා නොනැසීමයි. ජීවිතය ඇතුලේ සීලය කියන විලේපනේ තවරාගෙන ඉන්නවා නම් එයාගේ ජීවිතේ වෙනසුණත් යහපත වෙනසින්නේ. බලන්න ජීවත් වෙන කෙනෙක් ජීවිතයට වටිනාකමක් හදාගන්න හැටි. මෙහෙමයි පින්වතුනි අපි වටිනා ජීවිතයක් හදාගන්නේ. ඒ වටිනා ජීවිතේ ගොඩනගමින් සිටියේදී අකල් මරණයක් පැමිණියාට කම් නැත. කොහොමත් අපි හැමදෙනාට අකල් මරණයක් විදිහට තමයි මරණය එන්නේ. අපි කවුරුත් කලින් බලාපොරොත්තු වෙන්නේ. ගොඩාක් වයෝවෘද්ධ වුණත් මැරෙන මොහොත අපි බලාපොරොත්තු වෙන්නේ. අපි අපේක්ෂා නොකරන වෙලාවකම අපේ ජීවිතේ කරා මරණය එනවා. මරණය පැමිණෙනකොට අපි ජීවිතේ ගොඩනගාගෙන තියෙන්නේ මේ විදිහට නම්. මඩ නැති විලට බැහැලා නම්. ඒ කිව්වේ සීල සමාධි ප්‍රඥා දියුණු කර නම් අපි ඉන්නේ. ඊළඟට අපි අපේ ජීවිතේ ගත කරන්නේ නව සුවඳ විලේපන තවරාගෙන නම්. ඒ මොනවද නව සුවඳ විලේපන? සීලය. අපි ජීවිතේ තියෙන කැතකුණු දහඩිය ඉවත් කරනවා නම්, සිත කය වචනෙන් කරන වැරදි අත්හරිනවා නම් මරණයටවත් බෑ අපේ යහපත නසන්න. මේ ජීවිතේ වනසලාවත් බෑ පින්වතුනි යහපත කියන එක වනසලා දාන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන තැනැත්තාව ධර්මයේ විසින් සුරකින්නේය. ඒ ධර්මයේ විසින් සුරකින්නවා කියලා කියන්නේ රකින්නේ ජීවිතය. මේ ජීවිතයට කිසි හානියක්, කිසි අයහපතක් ධර්මයේ හැසිරෙන කෙනාට වෙන්නේ. නන්දන්ති ශරීර ඝාතිනෝ නච නන්දන්ති ශරීර ධාරිනෝ පුණ්ණායච පුණ්ණ මාසියා රමමානාව ජහන්ති ජීවිතං අනුන්නසා එයින් සතුටු වෙත් පව් කරනා දනෝ මේ ලොවේ. පව් කරන උදවිය අනුන්ගේ ජීවිතේ වනසලා සතුටු වෙනවා. මුහුණ දෙන්න සිදු වුණ විට තමනුත් මරණයට ඔවුන්ගේ සතුට නැති වෙලා යතේ. අනුන් මරමරා ඉන්න කෙනාගේ ජීවිතේට මරණය පැමිණුනාම එයාගේ සතුට නැතුව යනවා. පුන්සඳ පායා ඇති අදවැනි පොහොය දවසක අපවැනි අය සතුටු සිතින් අත්හරි ජීවිතේ. මේ පුන්සඳ පායපු පොය දවසේ අපි වැනි අය නම් හරි සන්තෝෂෙන් කියනවා ජීවිතය කියන එක අත්හැරලා දාන්නේ. අපි මේ ගත කරන ජීවිතේ අද වගේ පොය දවසක අත්හරින්න ලැබුණා කියලා සතුටින් ජීවිතය අත්හරිනවා කියනවා. සතුටින් ජීවිතය අත්හරින්න පුළුවන් වෙන්නේ පින්වතුනි
ජීවිතයක් තුළ ගොඩනගා ගන්නා ලද අර වගේ ගුණධර්ම තිබුණොත් බෝධිසත්වයෝ මේ කතාව කියනකොට අර 30 දෙනා අහගෙන ඉන්නවා. බේබද්දු 30 දෙනාගේ වෙරි හිඳුණා. පුදුම සත්‍යයක් නෙමේක. පුදුම ඇත්තක් නෙමේක කියලා අර තුණ්ඩිල කියන මේ මහා ඌරා විසින් කියන මේ වචන ටික ගැන හිත පැහැදුනා. ඒ කියලා කියන්නේ බේබද්දෝ උනත් මෙතන හිටියේ ඥානවන්තයෝ ටිකක් නුවණ තිබ්බා. නුවණ නැති වුණා නම් මේ වචන ඒ කෙනාගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. නුවණ නැති තැනැත්තාට නුවණැතියන්ගේ දහම අසන්නට ලැබීම ගැන බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී මෙන්න මේ විදිහේ ගාථාවක් වදාලා. ඒ ගාථා රත්නේ පින්වතුන්ලාට තිරී දර්ශනය වේවි. අපි ගාථාව සජ්ජායනා කරමු. යාව ජීවං පිචේ බාලෝ පණ්ඩිතං පයුරුපාසති නසෝ ධම්මං විජානාති දබ්බී සුපරසං යථා ඉඳින් නුවණ නොමැති කෙනා මුළු දිවි මග ගෙවෙන තුරා ඇසුරු කළත් නෙනවතෙකුව නැත ධර්මය දැනගන්නේ හොඳ රසවත් බොජුන් නිතර තෙවරෙන මුත් හැන්ද පුරා කවදාවත් ඒ හැන්දට නැත රසයක් වැටහෙන්නේ. ධම්මපදයේ බාල වර්ගයේ 5 වෙනි ගාථා රත්නය. නුවණ නැති තැනැත්තෙකුට නුවණ මද තැනැත්තෙකුට කොච්චර බණ අහන්න ලැබුණත් ඒ ධර්මයේ සොදුරු අර්ථය එයාගේ ජීවිතයට සම්බන්ධ නොවේ. එයා හරියට හොද්දේ බැහැගෙන ඉන්න හැන්ද වගේ. හොද්ද කාල් ගන්නෙත් හැන්දෙන්. හොද්දේ රස අරගෙන බලන්නෙත් හැන්දෙන්. හැන්ද හැමතිස්සෙම හොද්ද ඇතුලේ තියෙනවා. හැබැයි හැන්දට හොද්දේ රස චුට්ටක්වත් තේරෙන්නේ. ඔය වගේ ජීවිත කාලෙම නුවණැත්තෙක් සමීපේ හිටියත් අඥාන තැනැත්තාට බාල තැනැත්තාට ඒ නුවණැත්තගේ සද්ධර්මයේ ස්පර්ශ වෙන්නේ. හැබැයි පින්වතුනේ මෙතන හිටියේ නුවණ නැති පිරිසක් නෙවෙයි. හැඳි නෙමෙයි හිටියේ. මෙතන හිටියේ දක්ෂයෝ ටිකක්. දක්ෂයෝ ටිකක් හිටපු නිසා 30 දෙනාම පැහැදුනා. පැහැදිලා එදා බෝධිසත්වයන්ගේ වචනේ පිළිටලා ප්‍රාණඝාතය ආදී අකුසල් අත්හැරියා. තමන්ගේ ජීවිතය තුළ තියෙන කැතකුණු හොදගත්තා. කයින් කරන වැරදි, වචනයෙන් කරන වැරදි, සිතින් කරන වැරදි පුළුවන් තරම් අත්හැරියා. අලුත් සුවඳ විලේපනයක් ඇඟේ තවරා ගත්තා. සිල්වත් වුණා. එදා ඉඳලා ප්‍රාණඝාතයේ සොරකම, සල්ලාලකම, බොරුව ඊළඟට මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි මේ බේබද්දු ටික අත්හැරියා. නිවැරදි වුණා. අලුත් විලේපනයක් ජීවිතේ තවර ගත්තා. ඊට පස්සේ මඩ නැති විලට බහින්න උත්සුක වුණා. සීලය, සමාධිය, නුවණ දියුණු කරන්න මහන්සි ගත්තා. ඒ තුණ්ඩුලය කියන බෝධිසත්ව ඌරු රාජයාගෙන් නිතර පැමිණිලා මේ දහම් කතාව කළා. ඒ දහම් කතාව අහගෙන තව තවත් ජීවිත නිවැරදි කරගත්තා. ඉතින් ඒ කාලේ තුණ්ඩිල කියන මහා බෝධිසත්වයන්ගේ අවවාද අනුශාසනා ගොඩාක් කල් පැවතුණා කියනවා පින්වතුනි. තුණ්ඩිලෝ වාද කියලා. තුණ්ඩිලයන්ගේ අවවාද කියලා ඒ කාලේ ගොඩාක් පැවතිලා තිනවා ඒ අවවාද අනුශාසනා. ඉතින් ඒ ජීවිතේ තුණ්ඩිල කියන බෝධිසත්ව ඌරා කලා ජීවිතේ මරණය පැමිණෙනවා. බෝධිසත්වයොත් ජීවිතය අත්හැරලා දාලා ගියා. බෝධිසත්වයන්ගේ වචනයට හික්මුණානේ 30 දෙනෙක්. 30 දෙනාත් ජීවිත අත්හැරියා. ඒ 30 දෙනා
සංසාර ගමනේ නොයේක් ಜಾතිවල ඉපදී පැමිණිලා ඕන්න උපදිනවා. තිලෝගුරු ගෞතම රහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ මේ අය සම වයසේ යාළුවෝ ටික 30 දෙනාම ළඟ යාළුවෝ. මේ අය හම්බ වුණා තක්ෂශිලාවේදී. තක්ෂශිලා කියලා කියන්නේ ඒ කාලේ ඉස්කෝලේ. ඉස්කෝලේදී මේ අය හම්බ වුණා. හම්බෙලා හොඳට ශිල්ප හැදෑරුවා. ශිල්ප හදාරලා අවුරුදු 16 වෙනකොට මේගොල්ලොන්ගේ ශිල්ප ඉවරයි. ආචාර්යතුමා තක්ෂශිලාවේ ගුරුතුමා කතා කරලා කිව්වා පුත්‍රේනි ඔබට ශිල්ප ලබා දීලා අවසන්. දැන් ඔබලාට පුළුවන් තමන්ගේ ගම රටවල් බලා යන්න. ඔන්න මේගොල්ලෝ ඉස්කෝලෙන් අස් වෙන දවස ආවා. එතකොට හැමෝටම වේදනයි. මොකද යාළුවෝ ටික අය කාලයකට මුණ ගැහෙන්නේ නැහැ. ඊට වඩා වේදනාවක් දැනෙන දෙයක් ඔතන තිබ්බා. මේ අය අර ඉගෙන ගන්න කාලේ තව කුමාරිකාවන් එක්ක යම් හාද ප්‍රේම සම්බන්ධතා පටන්ගෙන තිබුණා. දැන් මේ ප්‍රේම සම්බන්ධතා පටන්ගෙන හැදිච්චි හාදකම් ඔක්කොම කාලයකට දුරස් වෙනවා. මේගොල්ලන්ට හරි වේදනයි. යාළුවෝ 30 දෙනා එකතු වෙලා කතා වුණා. එහෙනම් අපි කොහොමද දැන් තව දවසකින් දෙකකින් යන්න වෙන එකේ විනෝද චාරිකාවක් සූදානම් කරගනිමු. වනයේක සිරි නරඹන්ට යන්. සිරි නරඹලා ගොඩාක් විනෝද වෙමු. අමතක නොවන විදිහට සතුටු වෙමු. කතා වුණා. කතා වෙලා මේගොල්ලෝ දැන් ඔන්න විනෝද චාරිකාව ලැහැත්ති කරනවා. ලැහැස්ති කරද්දී හැමෝටම වගේ පෙම්වතියෝ ඉන්නවා. එක්කෙනෙකුට පෙම්වතියක් නැහැ. යාළු වෙච්ච ගෑනු ළමෙක් ඇත්තේ නැහැ. එයා කිව්වා හරි ඕගොල්ලෝ තියන්න. ඕගොල්ලෝ ගිහිල්ලා සන්තෝෂ වෙන්න. මම තනියම ආවොත් එහෙම තනිකඩයා මම. මං නිසා ඕගොල්ලන්ගේ සන්තෝෂෙටත් බාධායි. ඒ නිසා මං ওই ගමන ඉන්නේ කිව්වා. එතකොට අනිත් යාළුවෝ කිව්වා බෑ මිත්‍රයා එහෙම බෑ. අපි ඔහෙට කුලියට ගෑනු කෙනෙක්ව ගමු. ඔහෙත් එක්ක ඔහෙගේ තනිකම නසන්න අපි සල්ලි වලට ගෑනු කෙනෙක් ගමු. එහෙම කියලා වෙසඟනක්ව අරගත්තා සල්ලි වලට. දැන් අනිත් අය තමන්ගේ පෙම්වතියොත් එක්ක යනවා. මෙයා වෙසඟනත් එක්ක යනවා. දැන් මෙතන අනිත් ඔක්කොමලා එකිනෙකාට හිතවත්. වෙසඟන විතරක්. මේගොල්ලන්ට සමීප කෙනෙක් නෙමෙයි. වනාන්තරයේ මැදට ගිහිල්ලා ඒක ලස්සන වතුර පිරිච්චි තටාකයක් දැකලා තටාකෙන් නාන්න කල්පනා කළා. මේ තරුණියෝ තමන්ගේ ආභරණ ගලවලා ඒ තැන්වල පොට්ටනි තිබ්බා. තියලා බැස්ස වතුරට. වතුරට බැහැලා ඉද්දී දැන් අර වෙසඟනට වෛශ්‍යාවට කුලියට අරගෙන ආපු එක්කිනාට අර ආභරණ දකිද්දි ලෝභේ. වෙසඟන කල්පනා කරනවා මම දැන් මේ අද දවස ගත කරලා ගියත් මට දෙන්නේ බොහොම පොඩි මුදලක්. මෙතනින් ආභරණ සෙට් එකක් උස්සා ගත්තොත් නම් මට සෑහෙන කාලයකට සැප විඳින්න පුළුවන්. වෙසඟන එහෙම හිතලා වතුරේ බැහැලා නාන ගමන් එකපාර කිව්වා අනේ මගේ බඩ රිදෙනවා. මම පොඩ්ඩක් වතුරෙන් ගොඩට ගිහින් ඉන්න. හොඳයි කියලා යන්න කිව්වා. වෙසඟන උඩට ආවා විතරයි ආතනින් අරගත්තා ආභරණ පොට්ටනි 2-3ක්. පිම්මේ දිව්වා. වතුරේ බැහැලා ඉන්න කුමාරයන්ට ගොඩට එන්න ටිකක් ප්‍රමාද වුණා. ගොඩට ඇවිල්ලා තමන්ගේ කුමාරිකාවන් 29 දෙනාට කියනවා ඕගොල්ලෝ හෝම් ඉන්න කොහෙවත් යන්න එපා. පරිස්සමෙන් ඉන්න වැඩි වෙලාවක් යන්නේ නේ. අපි මේ ගෑණිව හොයාගෙන ඉන්න. මේ කුමාරයෝ ඔක්කොටම කේන්ති ගිහිල්ලා අවුරුදු 16 කොල්ලෝ කඩු අරගෙන වනාන්තරේ පීරන්න පටන් ගත්තා. මේ 30 දෙනා කිපුණු හිතින් කාන්තාව හොයාගෙන යනවා. එහෙම යද්දී මහා කාරුණික වූ තුන් ලොවක් අමාදියෙන් සනසාලු වදාළ ඒ බුදුරජාණන් වහන්සේ රුක් සෙවණක වාඩි වෙලා ඉන්නවා.
මේ කුමාරවරු කවදාවත් බුදුරජාණන් වහන්සේව දැකලා නැහැ. හැබැයි දැක්ක ගමන් හිත පැහැදුනා රන් පිළිමයක් වගේ. බුදුරජාණන් වහන්සේ ළඟට මේ කුමාරවරු ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා පින්වත් ශ්‍රමණය ඔබ මෙහි වාඩි වී සිටිද්දී මේ ස්ථානයෙන් කෙල්ලෙක් එහෙම දුවගෙන යනවා දැක්කද? බුදුරජාණන් වහන්සේ මේ 30 දෙනාගෙන් අහනවා. තරුණේනි කෙල්ලෙක් ගැන හොයන එකද වඩාත් වටින්නේ තම තමා ගැන හොයාගන්න එකද? බලන්න අහපු දේ. දැන් මේ රත්තරන් බඩු නැති වෙලා රත්තරන් බඩු හොරකම් කරපු හෙරව හොයනවා. එහෙම හොයමින් කේන්තියෙන් ඉන්න කුමාරවරුන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා කුමාරවරුනි ගෑණියෙක් ගැන කෙල්ලෙක් ගැන හොයන එකද වඩාත් වටින දේ? එහෙම නැත්නම් තම තමා ගැන සොයා ගන්න එකද? ඒ අහපු ගමන් මේගොල්ලන්ගේ හදවත්වල මේ වචනේ රැවුදෙන්න පටන් ගත්තා. සසර පුරුද්දක්. මොකක්ද මේ සංසාර පුරුද්ද? තුණ්ඩිල ජාතිකයේදී තුණ්ඩිල කියන බෝධිසත්ව ඌරු රාජයන්ගේ ඒ වචන අහගත්තා. එව්වාට හික්මුණා. එදා තුණ්ඩිල වෙලා හිටියේ මේ තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ වචන මේ 30 දෙනාට ඇහෙනකොට ඒ වචන රැවුදෙන්න පටන් ගත්තා. 30 දෙනාම ආයුධ ටික විසිකලා. විසිකලා වාඩි වුණා. ස්වාමීනි කෙල්ලෙක් ගැන හොයනවාට වඩා අපට ගොඩාක් වටින්නේ අපි ගැනම හොයා ගැනීමයි. ස්වාමීනි අපි කැමති අපි ගැනම හොයන්න. අපිට අපි ගැන හොයන හැටි කියලා දෙන්න. බලන්න ලස්සන. මේකට තමයි කියන්නේ පින්වතුනි ප්‍රඥාව නුවණ කියලා. නුවණ නැති කෙනෙක් එතන හිටියා නම් ඒ අහපු ප්‍රශ්නෙට පෙරලා කිපෙනවනේ. අපි මේ රත්තරන් බඩු ටිකක් නැති වෙලා හොයනවා. මේ ශ්‍රමණයන් වහන්සේ මොනවද මේ කියන කතා කියලා. කිපුන්නේ. කලබල වුන්නේ ප්‍රඥාව. එහෙම වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ධර්ම දේශනාව අවසානයේ ඒ සියලු දෙනා මාර්ගඵල අවබෝධ කළා සෝතාපන්න වුණා. සෝතාපන්න වෙච්චි මේ 30 දෙනා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට තථාගතයන් වහන්සේ සමීපේ පැවිද්ද ලැබේවා උපසම්පදාව ලැබේවා. අවුරුදු 16 මේ තරුණයෝ බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ පැවිදි උපසම්පදාව ලැබුවා. ඒ පැවිදි උපසම්පදාව ලැබූ 30 දෙනා වහන්සේ ඊට පස්සේ වැඩ වාසය කළේ පින්වතුනි දුර ඈත සෙනසුනක. දුර ඈත සෙනසුනක ඒ උත්තමයන් වහන්සේලා වීරියෙන් බණ භාවනා කරන්න මහන්සි ගත්තා. මේ 30 දෙනාම පින්වතුනි දුතාංග සමාදන් වුණා. දුතාංග සමාදන් වෙලා තුන් සිවුරින් විතරක් යැපෙන පාංශකූල සිවුරු විතරක් පොරවන පිණ්ඩ පාතින් ජීවිතේ ගත කරවන හොඳට සතිපට්ඨානෙ වඩන භික්ෂූන් බවට පත් වුණා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මෙහෙම වීරිය වඩමින් ඉඳලා බුදුරජාන් වහන්සේව බැහැ දැකීම පිණිස රජගහ නුවර වේළුවනාරාමයට එනවා. භාග්‍යතුන් වහන්සේ දුරදීම දකිනවා මේ 30 දෙනා වහන්සේ බුදුරජාන් වහන්සේව බැහැ දැකීම පිණිස එනවා. ගොඩාක් වීරියෙන් ධර්මයේ හැසිරිච්ච අය. මඩ නැති විලට බැහැලා සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න මහන්සි ගන්න අය. සීලේ නම් වූ අතිශය සොඳුරු නව විලේපනයේ ගත තවරාගෙන සිටින අය. ඊළඟට මේ ජීවිතය තුළ තියෙනවා නම් යන්තා කැතකුණු දහඩිය සිතකය වචනයෙන් වෙන ඒ වැරදි අත්තර වාසය කරන අය. බුදුරජාන් වහන්සේ මේ 30 දෙනා සම්බන්ධයෙන් හිතනවා. මේ භික්ෂුන් වහන්සේලා වාඩි වී සිටින ආසනයේදීම සියලු කෙලෙස් සිතින් දුරු වී යන ආකාරයේ ධර්මයක් මම දේශනා කරන්න ඕන. ඒ 30 දෙනා වහන්සේම පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ඒ 30 දෙනා වහන්සේලාට මෙහෙම වදාරනවා. මහණෙනි
මේ ඉපදෙන මැරෙන සංසාර ගමන ඉවර වීමක් පෙනෙන්නේ නැති එකක්. කවදා කොතනදී පටන් ගත්තාද කියලා කොනක් පොටක් නොපෙනෙන තැනක්. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මහණෙනි සසර කියලා කියන්නේ අනවරාග්‍ර ගමනක්. ඊටම දිග එකක්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නා තාක් තෘෂ්ණාව සිඳ බිඳ දමන තාක් මහණෙනි මේ සංසාර ගමනේ දිගින් දිගට ඉපදෙමින් මැරෙමින් යන එකේ නැවතීමක් නන්නේ. නොයේක් ಜಾතිවල උපදිනවා. නොයේක් ආකාරයෙන් උපදිනවා. නොයේක් කුලවල උපදිනවා. නොයේක් ආකාරයෙන් උපදිනවා. බලන්න පින්වතුනි අපි සමහරලාවට ගැඩවිල්ලෝ පණුව වගේ ඉපදිලා ඉන්නේ නැති අන්ධකාරේ ඇස් නැති සත්තු. අපි සර්ප යෝනිවල ඉපදිලා ඉන්නේ නැති හඬවල් නැති සත්තු. අපි සර්ප යෝනිවල ඉපදිලා ඉන්නකොට අපිට ශාරීරික විදිහට තියෙන්නේ එකම දිග සිරුරක්. අතපය නැහැ. මාළුව වෙලා ඉපදිලා ඉන්නේ නැති දිවක් නැති ජීවිත. බලන්න පින්වතුනි මේ සංසාර ගමනේ ස්වභාවය. එහෙම අති දීර්ඝ සංසාර ගමනක ඉපදී මෙරි යන එක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නකම් අවසන් වෙන්නේ නැහැ. පින්වත් මහණෙනි, ඒ ඔබට කුමක්ද මේ ගැන සිතෙන්නේ? මේසා දීර්ඝ වූ සසර පුරාවට පැමිණි ගමනේදී හිස ගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේද වැඩි ඇත්තේ එහෙම නැත්තම් සතර මහා සමුද්‍රයේ ජලයේද වැඩි ඇත්තේ? මේ සාංශාරික ගමනේ එනකොට ඒ අති දීර්ඝ ගමනේදී හිස ගැසුම් කන්ට අවස්ථා එදිලා තියෙනවා. මොනවා හෝ අහක යන වැරදි එක්ක තමන්ම කරපු වැරදි මොනවාගේ හරි පටලැවිලා හිස ගැසුම් කාලා අකාලේ මියතෙන්න සිද්ධ වෙනවා. ජීවිතය අහිමි වෙනවා. කුරිරු මරණයකට ලක් වෙනවා. එසේ මිය යනකොට ඔබට හිතෙන විදිහට ශරීරයෙන් ගලාගෙන ගියපු රුධිරයේද වැඩි ඇත්තේ සමුද්‍ර ජලයේද? මේ භික්ෂුන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ යම් අයුරකින් අපට සංසාර ගමන ගැන ධර්මයේ කියා දුන් සේක්ද? ඒ ධර්මයේ යම් අයුරකින් අපි නුවණින් විමසන ලද සේක්ද? ස්වාමීනි මේසා අති දීර්ඝ සංසාර ගමනේ අපි පැමිණෙද්දී හිස ගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය රුධිරයමයි වැඩි. සතර මහා සමුද්‍රයේ ඒ තරම් ජලය නැහැ කියලයි අපට හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා සාදු සාදු පින්වත් මහණෙනි ඔබ මා විසින් දේශනා කරන ලද ධර්මය වටහාගෙන සිටින ආකාරය, ඒ ධර්මයේ දරා සිටින ආකාරය ඊතා යහපති. මහණෙනි මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් පැමිණෙනකොට හිස ගැසුම් කෑම නිසා ඔබේ ශරීරයෙන් වැහුණු රුධිරයමයි වැඩි. සතර මහා සමුද්‍රයේ එච්චර ජලය නැහැ. මහණෙනි මෙසේ තීරුම් ගන්නට මේ දීර්ඝ සංසාර ගමනේ එක්කෙනෙක් ගවයෝනියේ ගවයෙක් වෙලා ඉපදෙමින් එනකොට ගවයෙක් විදිහට හිස ගැසුම් කාලා මැරුණු අවස්ථාවල ශරීරයෙන් ගලාගෙන ගියපු රුධිරය එකතු කරත් මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. ඒ තරම් පින්වතුනේ හරක් වෙලා අපි ඉපදිලා තියෙනවා සංසාරේ. බලන්න දැමුත් හරකුන්ව බෙල්ල කපලා මරනවා. අති දීර්ඝ සංසාර ගමනේ හරකුන්ව මරලා තියෙනවා බෙල්ල කපලා. අපිත් බෙලි කැපුම් කාලා තියෙනවා. මහා සාගරයේ ජලයට වඩා අපේ ශරීර වලින් ලේ ගලාගෙන ගිහින් තියෙනවා. ඒක තමයි සත්‍යය. අදටත් හරකුන්ව මරන්නේ බෙල්ල කපලා. සමහරවිට අපි ගව ඝාතනයට විරුද්ධ වීම ආදී මේ වගේ දේවල් ගැන අපි හිතනවා. නමුත් බලන්න සසරක කතාව. සංසාර කතාවේ ගවයෝනියේ උපන්නට පස්සේ බොහෝ වෙලාවට මැරෙන්න සිද්ධ වෙනවා. හිස ගැසුම් කාලා. මහණෙනි මේ දීර්ඝ සංසාර ගමනේ
මීහරක් යෝනියේ ඉපදිලා ඉද්දී විතරක් හිස ගැසුම් කනකොට ගලාගෙන ගියපු රුධිරය එකතු කරත් මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. එළුවන් වෙලා ඉපදිද්දී විතරක් මිය පරලෝ යනකොට ඒ හිස ගැසුම් කනකොට ගලාගෙන ගියපු රුධිරය මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි. නොයෙක් මෘගයන් වෙලා ඌරෝ වෙලා කුකුල්ලෝ වෙලා මේ විදිහට තිරිසන් යෝනිවල ඒ ජාතිවල ඉපද සිටිද්දී හිස ගැසුම් කාලා මිය පරලෝ යනකොට ගලාගෙන ගිය රුධිරයමයි වැඩි. මහා සමුද්‍රයේ ජලය නොවේ. මහණෙනි එපමණක්ද නොවේ. ගම් පහරන සොරුන් විදිහට මනුස්ස ලෝකේ ඉපදී ඉඳලා මම් පහරන හොරුන් විදිහට මනුස්ස ලෝකේ ඉපදී ඉඳලා හොර අඹුවන් කරා යන ඒබඳු සල්ලාලයෝ විදිහට මනුස්ස ලෝකේ ඉපදී ඉඳලා එසේ ගත කරනකොට ඒ බඳු තැනැත්තෝ අල්ලාගෙන රජවරු දඬුවම් කරද්දී හිස ගැසුම් කාලා ඔබේ ශරීරයෙන් ගලාගෙන ගියපු රුධිරයමයි වැඩි. සතර මහා සමුද්‍රයේ ජලය නම් නොවේ. ඔන්නෝම බුදුරජාණන් වහන්සේ මේ සාංශාරික ගමනේ ස්වභාවය ගැන ඊටාම විස්මයජනක ආකාරයෙන් අර භික්ෂුන්ට ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට සියලු දෙනා වහන්සේ සියලු කෙලෙස් නසා රහතන් වහන්සේලා බවට පත් වුණා. මෙබඳු අති දීර්ඝ සංසාර ගමනින් ඒ උත්තමයෝ සදහටම නිදහස් වී ගියා. ආන් ඒ වෙලාවේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා ආරම්භයා බොහෝම ලස්සන ගාතාවක් වදාලා. මුහුත්තං පිචේ විඤ්ඤු පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහාසුපරසං යථා. ඉදින් නුවණ තියෙන කෙනා මොහොතක සුළු කලක් තුලදී ඇසුරු කළොත් නැනවතේ කුව සැනකින් ධර්මය දන්නේ. හොඳ රසවත් බොජුන් සැනින් දිව මත තැවරෙන විගසම ඒ බොජුනේ තැවරී ඇති හැම රසයම වැටහෙන්නේ. නුවණැති කෙනෙක් සත්‍ය වූ ධර්මය අසුරු කරොත් ආන් එහෙම තමයි අවබෝධ කරන්නේ. බාල වර්ගයේ 6 වෙනි ගාථා රත්නය. බුද්ධිමත් පුද්ගලයෙක් සුළු මොහොතක් නමුත් නුවණැති මුනිවරයෙක් වැසුරු කළොත් ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කරනවා. හරියට හොද්දක රසය වහාම දැනගන්නා දිවක් වගේ. ඒ වුණත් මුළු ජීවිත කාලේ පුරාවටම අඥාන පුද්ගලයා නුවණැති මුනිවරයෙක් ළඟටම වෙලා සිටියත් ඔහු නම් ධර්මය අවබෝධ කරන්නේ හරියට හොද්දක රසය නොතේරෙන හැන්දක් වගේ. අපේ ජීවිත ගැන හැරි බලනකොට තේරෙනවා පින්වතුනි ගොඩාක් වෙලාවට අපි සංසාර ගමනේ හැඳි විදිහට තමයි එන්නේ ඇත්තේ. ඒ හින්දා තමයි අපි තාම සංසාරේ මේ මොහොතේවත් මේ ලැබූ මනුස්ස ජීවිතේවත් මේ ජීවිත කතාව අවසන් වෙන්න මත්තෙන් නුවණැති දහමකට අපි පහදින්න ඕන. ඒ ධර්මයේ විශ්වාස කරන්න ඕන. ඒ ධර්මයට අනුව අපේ ජීවිතේ හැඩගස්වා ගන්නට හසුරුවා ගන්නට මහන්සි ගන්න ඕන. මේ ජීවිතයේ ඇතුළේත් අපි ඒ සඳහා උත්සුක නොවුනොත් මේ අහන්ට ලැබෙන දහම් ගෝසාව මෙසේ තිබෙද්දීම අපි මේ ලෝකයේ අත්හැරලා දාලා යාවි. ඒ නිසා මරණය කියන එක හැම දිනා කරා පැමිණෙනවාමයි. මරණය කියන දෙයට හැම දිනා ගොදුරු වෙනවාමයි. කිසිවෙකුටවත් මරණය මගහැර යා නොහැකි. කොහොමද මැරෙන ජීවිතේ මරණයට පෙර හරියට ගොඩනගා ගැනීමයි අප විසින් කළ යුතු දේ. මරණයට පත්වෙන ජීවිතේ පෞද්ගලිකව අපි එක එක්කෙනාට අපේ මරණයට තනියෙන් මුහුණ දෙන්න වෙද්දී අපි පොදුවේ ඒක රාශී වෙලා කරන වැඩ කටයුතු
ඒවාට වඩා ගොඩාක් වටින්නේ අපි පෞද්ගලිකව අපේ ජීවිතයට කරගන්නා දෙයයි. ඒ නිසා තමන් තනියම අදිෂ්ඨාන කරගන්න ඕන මම නම් මේ ජීවිත කාලය ඇතුලේ මඩ නැති විලට බැස ගන්නවාමයි. මොකද්ද මඩ නැති විල පින්වතුනි? සීල සමාධි ප්‍රඥා. අනිකුත් උතුම් ගුණ ධර්ම. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, අනෙක් මිනිසුන්ගේ දුක තේරෙන බව, ඒ මිනිසුන්ට උපකාර කරන බව, මව්පියන්ගේ ගුණ හඳුනන බව, වැඩිහිටියන්ගේ ගුණ හඳුනන බව, තමන්ට උපකාර කරපු අයගේ උපකාර අමතක නොකරන බව, මේ වගේ ලස්සන ගුණ ධර්ම. නිති දම්පැන් පූජා කරන බව, සෑ රජුන් බෝධිය වන්දනා කර කර පින් රැස් කරන බව, මේ වගේ ලස්සන ගුණ ජීවිතයට එකතු කරන්න ඕන. මේක තමයි මඩ නැති විල. ජීවිතය තුල තියෙන්න පුළුවන් කැතකුණු හිතින් පාපී අකුසල් හිතීම, වචනයෙන් පවිටු වචන කතා කිරීම, කයින් පාපී ක්‍රියා කිරීම, මේවා තමයි කිලුටු. මේ කිලුටු ටික සෝදා හරින්න ඕන. දහඩිය කැතකුණු හොදලා පිරිසිදු වෙනවා වගේ. අලුතෙන් තියෙනවා තවරා ගන්න විලේපනයක්. ඒ විලේපනය තමයි සීලය. පිංගුතුනේ මේ බුදු කෙනෙක්ගේ ශාසනයක් පවතින කාලයක්. මේ කාලේ අනිවාර්යෙන් තවරා ගත යුතු විලේපනය සරණ සීලය. මම දිවි හිමියෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යමි කියලා තවර ගන්න. දිවි හිමියෙන් ධර්මයේ සරණ යමි කියලා තවර ගන්න. දිවි හිමියෙන් මා සංගරුවන සරණ යමි කියලා මේ ජීවිතයේ සුවඳ විලේපනය තවරා ගන්න. ගිහි ශ්‍රාවකයෝ විදිහට ඔබ නිති පංචශීලයේ හික්මෙනවා කියලා හොඳට හදවතේ අදහසක් උපදව ගන්න. මම ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාමසේවනය, බොරුව, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම මේ දේවල් වලින් මං වළකිනවා. මං සිල්වත් වෙනවා. අන්න අලුත් විලේපනය. 4 පෝයට අඩු ගානේ මහ පෝයට. පුර 15ක පෝය දැන් ඊයේ දවසේ යෙදුනා ඉල්පුර 15ක පුන් පොහෝ දිනේ. ඔබ උත්සුක වෙන්න අඩු ගානේ මහ පෝයටවත්, ප්‍රධාන පෝයටවත් උපෝසත අෂ්ටාංග සීලය ආරක්ෂා කරන්න. හොඳට අට සීල් සමාදන් වෙලා ඒ සීල් ගුණය සුරකින්න. හිතන්න පිංගුතුනේ අපි අට සීල් ආරක්ෂා කරනවා කියලා ප්‍රධාන පෝයට සිල් රකින්න පටන් ගත්තොත් අවුරුද්දට තියෙනවා දින 365ක්. හැබැයි අවුරුද්දකට පෝය කීයද තියෙන්නේ? පෝය 12යි. දින 365කින් අපි උපෝසත සීලයට දෙන්නේ දවස් 12යි. පේනවා නේද? අපි අපේ ජීවිතේ ගුණයක් දියුණු කරනවා කියන එක සම්බන්ධයෙන් කොච්චර ඈතද කියලා. එනිසා තම තමන්ගේ ආරක්ෂාව, තම තමන්ගේ ජීවිතේ රැකවරණය ගැන හිතන්න ඕන. හිතලා පින්වතුනි සිල්වත් වෙන්න මහන්සි ගන්න. ඉතින් අපි හැමදෙනාට මේ ගෞතම සාසනයේ මුණ ගැහිච්ච ජීවිතේ ලස්සන්ට හැඩගස්වා ගන්නට අවකාශ තිබේ. මේ අවකාශයෙන් ප්‍රයෝජන අරගෙන අපටත් මේ ගෞතම සසුන තුල අපේ ජීවිතවලට පිහිට පිළිසරණ රැකවරණය හදාගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානයේ ප්‍රධාන අරමුණ බවට පත් උනේ 2021 සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා හදිසි අනතුරක් හේතුවෙන් මේ පරලෝ යන්ට යෙදුනා වූ ඒ පින්වත් තිමිර මාලිංග ජයතිලක මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් කිරීම, එතුමාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලාගේ පුණ්‍ය ප්‍රාර්ථනා ලෙස සසර වසනාතුරුම මෙවන් අකල් මරණයකට කිසි කලෙකත් ගොදුරු නොවෙත්වා. ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ
අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් 2021 සැප්තැම්බර් මාසයේ 19 වෙනි දින හදිසි අනතුරක් හේතුවෙන් මිය පරලෝ යන්ට යෙදුනා වූ බදුල්ල පස්සර පාර 3 කණුව සුනන්දා නිවසේ පදිංචිව සිටි බණ්ඩාරවිල දිස්ත්‍රික් රෝහලේ සේවය කළ විද්‍යුත් කන්තු රේඛන ශිල්පී පින්වත් තිමිර මාලිංග ජයතිලක සොහොයුරාට සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව පරලෝ ජීවිතය සැපයෙන් සැපයටම පත්වෙත්වා. ආද ධර්ම දානයේ සිදු කරන තිමිර මාලිංග ජයතිලක මහත්මයාගේ පවුලේ සියලු දෙනාත් බණ්ඩාරවිල දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාත් නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා. මේ දුක්ඛිත වූ සංසාර ගමනින් අපගේ ඥාතීන් සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. දායකත්වයන් දරනු ලැබූ බණ්ඩාරවිල දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් මිය පරලෝ යන්ට යෙදුනා වූ තිමිර මාලිංග ජයතිලක මහත්මයාගේ පවුලේ සෑම සියලු දෙනාටත් සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක වේවා, දියුණු වේවා. සියලු දෙනාට කරදර බාධා වලින් තොරව ජීවිතයට පින් රැස් කරගෙන සුවසේ ධම්මග දියුණු කරගන්න අවකාශ සැදෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වත් ඔබටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළා වූ සුපින්වත් සියලු දෙනාට මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.